මේ වීඩියෝ එකේදී අපි කතා කරන්නේ burden of proof ගැන. දැන් burden of proof කියුවම අපි සාමාන්‍යයෙන් civil procedure සහ criminal procedure වලදී මේ හැම දෙයකදීම burden එක අපි සලකන්නේ plaintiff නඩුව පවරන කෙනාට තමයි burden එක තියෙන්නේ ඒ කාරණාව ඔප්පු කරන්න. මේ plaintiff burden එක තියෙනවා කියලා කියන්නේ මේ සම්පූර්ණ නඩුව ඔප්පු කිරීම සම්බන්ධයෙන්. ඊට අමතරව plaintiff විසින් defendant විසින් ගේන evidence, ඔවුන් ගේන documents මේ කියන කාරණා සම්බන්ධයෙන් ඒ ෆැක්ට් එකක් ඒ කියන කාරණාවක් ඒ ඩොකියුමන්ට් එකක් බර්ඩන් කිරීමේ කාටද බර්ඩන් එක තියෙන කාටද ප්‍රූව් කිරීමේ භාරය තියෙන කාටද කියන කාරණා ටික තමයි අපි මේ වීඩියෝ එකේදී කතා කරන්න යන්නේ. Section 101 කියනවා whoever desires any court to give judgment as to any legal right or liability depend on existence of fact have burden to prove such fact. Right? මොකද මෙතන කියන්නේ දැන් අපි illustration එක ගත්තොත් එහෙම A කියන පුද්ගලයා desires to court give judgment to punish B for a crime. දැන් A කියන පුද්ගලයාට අවශ්‍ය වෙනවා B කියන පුද්ගලයා විසින් කරපු ලද crime එකකට ඔහුට punish කරන්න. ඉතින් ඒ සඳහා ඔහු අධිකරණයට යනවා. අධිකරණයට ගිහලා ඔහු ඉල්ලීමක් කරනවා B මෙන්න මෙහෙම වැරද්දක් කරා ඔහුට දඩුවමක් දෙන්න. punishment එකක් දෙන්න කියලා. Right? Now he says he alleged that B has committed a crime, so make to give a judgment to punish B for such crime. Right? Now in such instances, now read the section with that illustration in your mind. Whoever desires any court, now in this situation, A desires to give judgment as to any legal right or liability depend on existence of fact. දැන් මේ ෆැක්ට් වලින් ප්‍රූව් වුණාම යම් කිසි පුද්ගලෙක් ඉල්ලීමක් කරනවා නම් යම් කාරණාවක් කරලා දෙන්න කියලා පනිෂ්මන්ට් එක මරණ දඬුවම හෝ ඉම්ප්‍රිසන් කරන්න හෝ එහෙමත් නැත්නම් සිවිල් ඇක්ෂන් එකකදී නම් ඒ ඉඩම් සම්බන්ධයෙන් ඉඩම නැවත දෙන්න කියලා ඩිවෝර්ස් එකක් නම් ඩිවෝර්ස් එක ග්‍රාන්ට් කරන්න කියලා whoever desires in court to give judgment as to any legal right එයාට තියෙන legal right එකක් ලබා දෙන්න කියලා එහෙමත් නැත්නම් liability එකක් ලබා දීම සඳහා ඒ කියන කාරණාව ඉල්ලීම් කරන පුද්ගලයා අන්න ඒ පුද්ගලයාට තියෙනවා කියලා කියනවා burden of proof එක. සරලවම කිව්වොත් එහෙම plaintiff. Right? එතකොට ඒක පිටපස්සේ තියෙන section එක තමයි මේ section 101 කියලා කියන්නේ. Section 102 කියනවා burden lies on the person who would fail if no evidence at all given on the either side. දැන් අපි කලින් කියපු කාරණාවෙදීම A කියන පුද්ගලයා අධිකරණයට ගිහිල්ලා B කියන පුද්ගලයාට එරෙහිව නඩු පැවරීමක් කරනවා. දැන් මේ අවස්ථාවේදී A කිසිම සාක්ෂියක් දුන්නේ නැත්නම් B කිසිම සාක්ෂියක් දුන්නේ නැත්නම් දෙන්නම එවිඩන්ස් දෙන්නේ නැත්නම් එවැනි අවස්ථාවකදී ෆේල් වෙන පාටි එක දැන් A තමයි කියන්නේ මට මේ දඩුව මෙන්න මේ කියන කාරණාව සම්බන්ධයෙන් මේ අදාළ පුද්ගලයාට පනිෂ්මන්ට් එකක් දෙන්න කියලා. B කියන කාරණාව නෑ එහෙම කිසිම දෙයක් නෑ මට පනිෂ්මන්ට් එකක් දෙන්න එපා කියලා. මට එහෙම දෙන්න අවශ්‍ය නෑයි කියලා. එතකොට දෙන්නම එවිඩන්ස් නොදී හිටියොත් එහෙම ෆේල් වෙන පාර්ශවය. එතකොට දෙන්නම එවිඩන්ස් දුන්නේ නැති වුණොත් එහෙම ෆේල් වෙන පාර්ශවය ජජ්මන්ට් එක දෙන්නේ එතකොට B වෙනුවෙන්නේ. එවැනි අවස්ථාවකදී A ෆේල් වෙනවා. ඒ ෆේල් වෙන පාර්ශවයට තමයි කියලා කියනවා බර්ඩන් එක තියෙන්නේ. Right? Burden lies on the person who would fail if no evidence at all given on the either side. අපි තව එක්සැම්පල් එකක් ගමු. ලෑන්ඩ් මැටර් එකක් සම්බන්ධයෙන් එක්තරා පුද්ගලෙක් මේ ඉඩමේ ජීවත් වෙනවා. අපි ඔහු B කියලා සටහන් කරමු. දැන් තව පුද්ගලෙක්ට අවශ්‍ය වෙනවා A කියන පුද්ගලයාට මේ ඉඩමේ අයිතිය. ඔහු අධිකරණයට ගිහලා නඩු පැවරීමක් කරනවා මේ ඉඩමේ අයිතිය ඉල්ලලා. එතකොට B තාමත් මේ ඉඩමේ ජීවත් වෙනවා. ඒත් එවිඩන්ස් දුන්නේ නැත්තම් Bත් එවිඩන්ස් මුකුත් දුන්නේ නැත්තම් B ගේ මේ අයිතියට කිසිම බාධාවක් වෙන්නේ නැහැ. ෆේල් වෙන්නේ A. B තාමත් ඒ හිටිය විදිහටම ඉන්නවා. ඒට කිසිම එයා ඉල්ලපු කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී බර්ඩන් එක තියෙනවා කියලා කියන්නේ මේ කිසිම දෙයක් නොවන ෆේල් වෙන පාර්ශවය තමයි අනිවාර්යයෙන්ම මේ කරුණ ඔප්පු කිරීමේ භාරය තියෙන්නේ. Right? Okay. Now section 103 says I'm going through with the concept only because those areas burden of proof එතකොට අපි කතා කරපු documentary evidence judicial notice මේ කියන කාරණා වැදගත් වෙන්නේ මේ areas යටතේ අපි කතා කරන්නේ මේවෙන් වෙනමම ප්‍රශ්න අහන්න තියෙන සම්භාවිතාවය අඩුයි. ඒ නිසා අපි concept එක හඳුනාගත්තම ඔයාලට තියෙන්නේ මේක apply කරන්න situation එකත් එක්ක.
අපේ රිවිෂන් වීඩියෝ ටියුටෝරියල් වලදී ප්‍රශ්න කතා කරනකොට ඔයාලට මේ concept ඔළුවේ තිබීම වැදගත් වෙනවා. Now section 103 says burden of proof has to a particular fact. යම් කිසි කරුණක් සම්බන්ධයෙන් මේ කරුණ ඔප්පු කිරීම සම්බන්ධයෙන් කාටද බර්ඩන් එක තියෙන්නේ කියලා. දැන් අපි අර ඉඩමේ ප්‍රශ්නේ ගත්තොත් එහෙම B ඉන්නවා මේ ඉඩමෙම ඒට අවශ්‍ය නම් මේකේ ටයිටල් එක ඉදිරිපත් කරන්න. ඒ කියනවා මේ ටයිටල් එක ලබාගෙන තියෙන්නේ වැරදි විදිහට. අපි කිව්වොත් එහෙම මේක ග්‍රාන්ට් එකක් කියලා රජය විසින් දීපු දීමනාවක් නම් මේ දීමනාව ලබාගෙන තියෙන්නේ වැරදි විදිහට අනිසි ක්‍රමවේදයකින්. එහෙමත් නැත්නම් මේ සම්බන්ධයෙන් ඒ ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන් මේ ඉෂුව කරලා තියෙන්නේ මේ ලෝකල් ඔතොරිටිස් වලින් මේ අදාළ දීමනා ලබා දීම සම්බන්ධයෙන් යෝජනා කරන දේවල් කරලා තියෙන්නේ මේ කාරණාව අන්ලෝෆුල් විදිහට තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දැන් මෙයා යම්කිසි ෆැක්ට් එකක් කියනවා මේ දීපු ග්‍රාන්ට් එක අන්ලෝෆුල් කියලා. මේ ෆැක්ට් එක ප්‍රූව් කරන්න ඕනේ කවුද? A විසින්ද ප්‍රූව් කරන්න ඕනේ නැත්නම් B විසින්ද? එතකොට සෙක්ෂන් 103 කියනවා යම්කිසි ෆැක්ට් එකක් ප්‍රූව් කිරීමේ බර්ඩන් එක තියෙන්නේ lies on the person who wishes court to believe in its existence unless otherwise by the law. Now the general rule is whoever wishes court to believe upon such fact has to prove that particular fact. Now A wants to make it believe to the court that this particular grant has been the grant has been given by these authorities unlawfully. Now if he wishes to seek the court's opinion or he is trying to satisfy the courts upon that fact, then that person is liable for the burden. He has the burden of proving that particular fact, the proving that grant has been unlawful. The exception is if the law provides otherwise by an act or something else, if it produces some other way of burden of proof on a particular fact, then it is upon that person who law has been imposed the burden on that particular fact. Right? Now illustration, A prosecutes B for theft. A කියන පුද්ගලයා B ව හොරකම් කිරීම සම්බන්ධයෙන් prosecute කරනවා. A wishes court to believe that B admitted to the offence to C. B must prove the admission. A කියනවා C B හොරකම් කරපු කාරණාව සම්බන්ධයෙන් තමයි දැන් නඩු පවරන්නේ. A කියනවා B මේ A ගෙන් හොරකම් කරා කියන කාරණාව C ට කියලා තියෙනවා. එතකොට මේ admission එක prove කරන්න ඕනේ A විසින් A ට තමයි burden එක තියෙන්නේ මේ C ට කරපු admission එක සම්බන්ධයෙන්. B wishes court to believe at the time of the question he was somewhere else. alibi එකක් මේ කරනවා. එයා කියනවා මම මේ හොරකම වෙච්ච වෙලාව හිටියේ ගාලේ. එහෙනම් තමා ඒ අවස්ථාවේ වෙනත් ස්ථානයක සිටියේ කියන එකද he was somewhere else කියන කාරණාව ඔප්පු කරන්න. Now the fact that he was in Galle at the time of the theft was occurred, the burden of proving such alibi is with the B, the person who wishes court to believe in its existence. Right? Okay. Section 104 says burden of proof of any fact necessary to be proved in order to enable any person to give evidence. Person who wishes to give such evidence has the burden. Now let me take an illustration and we'll go back to the section. A wishes to prove dying declaration of B. A කියන පුද්ගලයාට දැන් අවශ්‍ය වෙනවා B කියපු dying declaration එකක් අධිකරණයේදී ඔප්පු කරන්න. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ dying declaration එක ඔප්පු කරන්න නම් ඊට කලින් prove කරන්න ඕනේ මේ B කියන පුද්ගලයා දැන් මරණයට පත් වෙලා කියලා. එහෙනම් මේ fact එකත් right ඒ fact එකත් එතකොට prove කරන්න ඕනේ. දැන් එතනදී කියන burden of proof any fact necessary to be proved in order to enable any person to give evidence. Person who wishes to give such evidence has the burden of proof. දැන් A මේ dying declaration එක කියන්න හදනවා නම් මේ B කියපු කාරණාව කියලා A තමයි ඔප්පු කරන්න ඕනේ මුලින් B ගේ මරණයත්. He has the burden. Now A wishes to prove content of the document by secondary evidence which the document has lost. Now original එකක් තියෙනවා. original deed එක තිබ්බ මේ original deed එක නැති වෙලා. ඒ නිසා එයා ඉල්ලීමක් කරනවා copy එකකින් එහෙමත් නැත්නම් secondary evidence එකකින් මේ content එක prove කරන්න. එතකොට මේ any fact necessary to be proved in order to enable any person to give evidence. දැන් මේකට copy එකකින් මේක ඔප්පු කරන්න නම් එයාව enable කරන්න ඕනේ. ඒක enable කරන්න නම් මුලින් එයා කරන්න ඕනේ මේ deed එක දැන්
නැති වුණා lost කියන කාරණාව ඔප්පු කරන්න ඕනේ. එතකොට ඒ කාරණාව ඔප්පු කරන එකේ බර්ඩන් එක තියෙන්නේ මේ කොපි එක ප්‍රොඩියුස් කරන්න ඉල්ලන පුද්ගලයා විසින් මේ කාරණා සියල්ලම ඔප්පු කරන්න ඕනේ. burden of proof lies with that person who wishes to prove that the secondary document which is proved by stating that the original document has been lost, or only if proving that fact he will be enabled to give evidence under the secondary evidence, right? So that is about the burden of proof under section 104. Now section 105 says person accused of any offense, burden of proving general law special exceptions is upon that person. අපි මේ හැම එකේදීම කතා කරේ ප්ලේන්ටිෆ් සම්බන්ධයෙන්. ඩිෆෙන්ස් එකක් ක්ලේම් කරනවා නම් යම් පුද්ගලෙක් ඩිෆෙන්ස් එකක් ක්ලේම් කරනවා නම් එහෙමත් නැත්නම් ජෙනරල් ලෝ ස්පෙෂල් එක්සෙප්ෂන්ස් ප්ලී කරනවා නම් අපි කියනකො සෙල්ෆ් ඩිෆෙන්ස් කියලා. දැන් අපි කලින් ගත්ත උදාහරණයේ විදිහට ඒ අධිකරණයට යනවා B විසින් යම් කිසි ක්‍රයිම් එකක් කරා කියලා. අපි කියනකො ග්‍රීවස් හර්ට් කියලා. ග්‍රීවස් හර්ට් එකක් කරා කියලා ඒ විසින් අධිකරණයට යනවා B ට පනිෂ්මන්ට් එකක් දෙන්න කියලා. එතකොට මේ කරුණ ප්‍රූව් කිරීමේ බර්ඩන් එක තියෙන්නේ ප්ලේන්ටිෆ්ට. ඩිෆෙන්ඩන්ට් බර්ඩන් එකක් තියෙනවා. එයා ප්ලී කරනවා නම් සෙල්ෆ් ඩිෆෙන්ස්. එහෙමත් නැත්නම් එයා මොකක් හරි ඩිෆෙන්ඩ් එකක් ප්‍රූව් කරනවා නම් ඒ අවස්ථාවේදී අන්සවුන්ඩ්නස් ඔෆ් මයින්ඩ් හිටියේ ඒ ආකාරයට ඩිෆෙන්ස් එකක් ජෙනරල් හෝ ස්පෙෂල් එක්සෙප්ෂන් එකක් ජෙනරල් හෝ ස්පෙෂල් ඩිෆෙන්ස් එකක් ප්‍රූව් කරනවා නම් ඒ ඩිෆෙන්ස් එක සම්බන්ධයෙන් burden of proof එක තියෙන්නේ defendant, the person who seeks for that defense. Person accused of any offense, burden of proving general or special exception is upon that person. ඒ ඩිෆෙන්ස් එක ඉල්ලන පුද්ගලයා තමයි ඒක ප්‍රූව් කරන්න ඕන. ඔහුටයි burden of proof එක තියෙන්නේ. section 106 කියනවා fact is specially within the knowledge of any person, burden of proof within such person. දැන් ප්‍රශ්නයක් එනවා. බස් එකක ගිය පුද්ගලයෙක් බස් එකක ගමන් කරන පුද්ගලෙක් ඉන්නවා. දැන් ගැටලුවක් ඇති වෙනවා මේ පුද්ගලයා ගාව ටිකට් එකක් තිබුණාද කියලා. දැන් මේ ටිකට් එකක් දැන් මේකේ පැති දෙකක් තියෙනවා. එකක් මේකේ ප්‍රූව් කරන්න පුළුවන් මෙයා ටිකට් එකක් නැතුව ගියා කියලා. එහෙම නැත්නම් ප්‍රූව් කරන්න පුළුවන් මෙයා ටිකට් එකක් නැතුව ගියා කියලා. දැන් මේ කාරණාවේදී ප්ලේන්ටිෆ් විසින් නඩු පැවරීමක් කරොත් මේ අදාළ පුද්ගලයා ටිකට් එකක් නැතුවයි ගමන් කරේ කියලා. ප්ලේන්ටිෆ් ප්‍රූව් කරන්න ඕනේ නැහැ මෙයා ටිකට් එකක් නැතුවයි ගමන් කරේ කියලා. ඩිෆෙන්ඩන්ට් ඒ කියන්නේ මේ සම්බන්ධයෙන් මේ ටිකට් එකක් තියෙනවා නම් ඒක ඔප්පු කරන්න පුළුවන් නොලෙජ් එක තියෙන පුද්ගලයා ඉන්නෝනේ. ඒ පුද්ගලයා තමයි එතකොට කියන්න ඕනේ නෑ මන් ළඟ ටිකට් එකක් තියෙනවා මේ තියෙන ටිකට් එක කියලා. ඔහු විසින් ඔප්පු කරන්න ඕනේ. බස් එකට ඒ අදාළ මහතුරුන් පැමිණියොත් එහෙම ඔයාලගෙන් ටිකට් ඉල්ලලා එතනදී ඔවුන් කියන්න ඕනේ නැහැ ඔයාට ටිකට් එකක් නැහැ කියලා. ඔයා ඔප්පු කරන්න ඕනේ ඔයාට ටිකට් එකක් තියෙනවා කියලා. ඒකයි ඔයා ටිකට් එකක් පෙන්නන්නට ඕනේ. එහෙනම් fact is specially within the knowledge of any person. දැන් ටිකට් එකක් තියෙනවායි කියන කාරණාව සම්බන්ධයෙන් ස්පෙෂල් knowledge එක තියෙන්නේ ඒ ටිකට් එක අතේ තියෙන පුද්ගලයා. එහෙනම් ඒ පුද්ගලයා තමයි the burden of proof within such person. ඒ specially within knowledge එක තියෙන පුද්ගලයා තමයි burden එක තියෙන්නේ. අනිකුත් පාර්ශවයට burden එකක් නැහැ. ඒක තමයි section 106 කියන්නේ. අර යම්කිසි කරුණක් සම්බන්ධයෙන් ස්පෙෂල් knowledge එකක් ඒ අදාළ පුද්ගලයාට තියෙනවා නම් ඒ ස්පෙෂල් knowledge එක තියෙන පුද්ගලයා තමයි ඔප්පු කරන්න ඕනේ burden එක තියෙන ඔහුටයි ඒ කාරණාව සම්බන්ධයි. Now question arises as to burden of proof as to death or alive. කවුරු හරි පුද්ගලයෙක් ජීවත් වෙනවද මරණයටපත් වෙලාද කියලා ඒ වගේ ප්‍රශ්නයක් ආවොත් එහෙම burden of proof එක තියෙන්නේ කොතනද කියලා. section 107 කියනවා මේක 107 සහ 108 දෙකම වැදගත් මේ කාරණාවට. මුලින් අපි 107 පෙරුවොත් එහෙම it says in a question of whether a man is alive or dead, යම් කිසි පුද්ගලයෙක් ජීවත් වෙලා ඉන්නවද මරණයටපත් වෙලාද කියන එක decide කරනකොට if such person was alive within 30 years, ඒ අදාළ පුද්ගලයා පහුගිය අවුරුදු 30 ඇතුළතදී දවසක ජීවත් වෙලා හිටිය බවට සාක්ෂි තියෙනවා නම් burden of proving he is dead is with the person who affirms it. දැන් ඒ කියලා පුද්ගලයෙක් කියනවා C කියන පුද්ගලයා මරණයටපත් වෙලා කියලා. දැන් යම් කිසි සාක්ෂි තියෙනවා නම් අවසාන අවුරුදු 30 ඇතුළත දවසකදී ඔහු ජීවත් වෙලා හිටියා නම් මෙයා ජීවත් වෙලා නැහැ කියන එක මෙයා මරණයටපත් වෙලා කියන එක සම්බන්ධයෙන් ඔප්පු කිරීමේ බර්ඩන් එක තියෙන ඒට
එහෙමත් නැත්නම් මේ මිනිස්සයා මැරිලායි කියලා කියන පුද්ගලයා තමයි ඔප්පු කරන්න ඕනේ එයා දාලා පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන්. එහෙමත් නැත්නම් මේකේ සරලම කතන්දරය කියන්නේ පුද්ගලයෙක් අවුරුදු 30ක් පුරාවට මිසින් වෙලා නම් then only he considered as dead. මේ කාරණාව ගොඩක් ප්‍රශ්නගත කාරණාවක් බවට පත් වුණා පසුගිය යුද්ධ කාලයේදී. අපි මේ පැත්තට මේක කතා කරන්න යන්නේ නැහැ. නමුත් බේසිකලි ඔන්න ඔය කියන කාරණාව තමයි කියන්නේ අවුරුදු 30 ඇතුළත දවසකදී ඉඳවා නම් ඔහු දැන් හොයාගන්න නැති වුණත් ඔහු මරණයට පත් වුණයි කියලා සලකන්නේ නැහැ අවුරුදු 30ක් යනකම්. ඒ අතරවාර කාලයේදී ඔහු මරණයට පත් වුණයි කියලා ඔප්පු කරන්න අවශ්‍යයි නම් ඒ ඔප්පු කිරීමේ භාරය burden of proof එක තියෙන්නේ with the person who affirms it. ඔහු මරණයට පත් වුණයි කියන පුද්ගලයා තමයි ඔප්පු කරන්නට ඕනේ. හැබැයි 108 කියන තව කාරණාවක්. මේකේ ප්‍රොවයිසෝ එකක් යටතේ කියනවා if such person had not been heard for 1 year by those who naturally have heard him. then ඒ කියනවා C මරණයට පත් වුණා කියලා. C ගේ බිරිඳ තමයි B. B අනිවාර්යයෙන්ම සීත් එක්ක සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ. අඩුම තරමේ අවුරුද්දක් ඇතුළතදී ඔහු ගැන ඔහු ඉන්නවද නැද්ද කියලා ඔහු දැනුවත් වෙන්න ඕනේ. If such person has not been heard from 1 year by those who naturally have heard him. සාමාන්‍යයෙන් මේ අදාළ පුද්ගලයා ඉන්නවයි කියලා දැනගන්න පුළුවන්, ඉන්නවයි කියලා ඔහුත් එක්ක කතා කරන්න පුළුවන්, naturally ඔහුත් එක්ක සම්බන්ධකම් තියෙන පුද්ගලෙක් අවුරුද්දක කාලයක් ඔහුත් එක්ක ඔහු ගැන මුකුත් දැනගන්න හම්බුනේ නැත්තම් burden shift to the person who affirms he is alive. එවැනි අවස්ථාවකදී මෙයා ජීවතුන් අතර ඉන්නවයි කියන පුද්ගලයා ඔප්පු කරන්න ඕනේ ඇත්තට මෙයා ජීවත් වෙලා ඉන්නවයි කියන කාරණාව. අර burden එක shift වෙනවයි කියලා කියනවා from the person who affirms who is dead to the person who affirms he is alive. Right? Section 109 කියනවා question of whether persons are partners, landlord and tenant, principal and agent. It has shown that they are acting as such. Burden is with the persons affirming they do not stand as such. පාර්ට්නර්ෂිප් එකකදී පාර්ට්නර්ස්ලා විදියට වුන් කටයුතු කරනවා නම් පුද්ගලයෝ දෙන්නේ if it has shown that they are acting as such මේගොල්ලෝ දැන් පාර්ට්නර්ස්ලා කියලා ඒ රිලේෂන්ෂිප් එකක් තියෙනවා කියලා උන්ගේ ක්‍රියාවෙන් එක පේනවා නම් burden is with the persons affirming they do not stand as such. වෙනත් පුද්ගලෙක් කියනවා නම් මේ එක්තරා කෙනෙක් කියලා මෙයාලගේ පාර්ට්නර් කෙනෙක් නෙමෙයි කියලා ඒ පාර්ට්නර් කෙනෙක් නෙමෙයි කියන කාරණාව ඔප්පු කිරීමේ බර්ඩන් එක තියෙන්නේ the person who affirms it. දැන් පාර්ට්නර්ෂිප් එකකදී අපි ගමුකෝ මේ දෙන්න එකට හැමතැනම වැඩ ටික කරනවා. එක්තරා පුද්ගලෙක් අපි කියනකෝ A සහ B සහ A කියලා මේ දෙන පාර්ට්නර්ස්ලා C ඒත් එක්ක ගිවිසුමකට ඇති වෙනවා. ඔහු හිතනවා මේ B ත් එක්ක A ඉන්න හින්දා උන් පාර්ට්නර්ස්ලා කියලා. It has shown that they are acting as such. B කියනවා නෑ A ඇවිල්ලා පාර්ට්නර් කෙනෙක් නෙමෙයි මගේ. එහෙනම් එවැනි අවස්ථාවකදී මෙයා පාර්ට්නර් කෙනෙක් නෙමෙයි කියන බර්ඩන් එක තියෙන්නේ ඒක ප්‍රූව් කිරීමේ බර්ඩන් එක තියෙන්නේ person who affirming they do not stand as such. අපි පාර්ට්නර්ස්ලා නෙමෙයි කියලා කියන පුද්ගලයා තමයි ඔප්පු කරන්න ඕනේ. එයාට තමයි බර්ඩන් එක තියෙන්නේ එවැනි රිලේෂන්ෂිප් එකක් සම්බන්ධයෙන්. ලෑන්ඩ්ලෝඩ්ලා ටෙනන්ට්ලාට ප්‍රින්සිපල් ඒජන්ට් මේ හැම දෙයකදීම ඔය කාරණාව තියෙනවා. අපි මේ ප්‍රින්සිපල් සහ ඒජන්ට් කියන එක කමර්ෂල් ලෝ යටතේදීත් කතා කරා. ඔයාලට මතක් වෙන්න ඕනේ දැන් ඒ අවස්ථාවේදීත් කොහොමද ප්‍රින්සිපල් කෙනෙක් තමයි ප්‍රූව් කරන්න ඕනේ ඒජන්ට් කෙනෙක් තමයි යටතේ කටයුතු කරපු කෙනෙක්ද නැද්ද කියන කාරණාව ඔප්පු කිරීමේ බාරය තියෙන්නේ ප්‍රින්සිපල්ට. ඔහු කියනවා නම් ඒ අදාළ පුද්ගලයා තමගේ ඒජන්ට් කෙනෙක් නෙමෙයි කියලා. Section 110 says question of whether a person is owner of anything which is in his possession, burden of proving he is not the owner is on the person who affirms such person is not the owner. දැන් ඉඩමක් සම්බන්ධයෙන් මේ ඉඩම එක්තරා පුද්ගලයෙක් ඔහුගේ අයිතියද කියලා ජීවත් වෙනවා. දැන් වෙනත් පුද්ගලයෙක් ඇවිල්ලා මේ ඉඩමේ අයිතිය කියනවා නම් දැන් මේ ඉඩමේ ඕනර්ෂිප් එක තියෙන පුද්ගලයා ඔහු ඔප්පු කරන්න ඕනේ නැහැ. බර්ඩන් එක තියෙන්නේ අනිකුත් පුද්ගලයාට. question of whether person is the owner of anything. දැන් මේ පුද්ගලයා මේ ඉඩමේ ඕනද කියන එක තමයි ප්‍රශ්නය. which he is in possession. එයා තමයි දැන් මේ ඉඩමේ පදිංචි වෙලා ඉන්නේ. එයා තමයි possession එකේ ඉන්නේ. Now in such instance burden of proving he is not the owner මෙයා owner නෙමෙයි කියන එක ඔප්පු කරන්න ඕනේ. person who affirms such person is not the owner. මෙයා owner නෙමෙයි කියලා කියන පුද්ගලයා තමයි ඔප්පු කරන්න ඕනේ. මෙයා දාලා පුද්ගලයා නෙමෙයි owner වෙනත් පුද්ගලෙක් කියලා possession එකේ ඉන්න පුද්ගලයාට burden එකක් නැහැ. තමා තමයි මේකේ අයිතිකාරයා කියලා ඔප්පු කිරීමක් සම්බන්ධයෙන්. burden එක තියෙන්නේ person who affirms that person is not the owner. ඉතින් ඔන්න ඔය කියන කාරණා තමයි අපිට burden of proof යටතේ මතක තියාගන්න තියෙන ඔය section ටික අටපාඩමින් මතක තියාගන්න ඕනේ නැහැ. නමුත් සිද්ධිමය
කාරණාත් එක්ක ඔලුවට මතක තියාගන්න මේ සිටුේෂන් එකේදී burden of proof එක තියෙන්නේ කාටද කියන කාරණාව. ඉතින් මේ සම්බන්ධයෙන් මොන හරි ගැටලුකාරී තැන් තියෙනවා නම් කලින් වගේම ඔයාලට පුළුවන් Viber WhatsApp ඔස්සේ අපිට ඒ ගැන ඔයාලගේ තියෙන ප්‍රශ්න ටික අපෙන් අහලා ඒව නිරාකරණය කරගන්න.